තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දිනයේත් මෙම කොවිඩ් උවදුර පවතින සමයේ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් මෙසේ ආරම්භ කරනු ලබනවා. ඒ සඳහා කරනු ලැබූ ආරාධනාව මහත් කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිළිගෙන මෙම ධර්ම මණ්ඩපයට වැඩවදාළ බලංගොඩ ධර්ම හදය ආරණ්‍ය සේනාසනාධිපති නම කියන්නට අවසරයි. ගෞරවනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේව ඉමහත් ගෞරවයෙන් පාද නමස්කාර කොට පිළිගනිමි. සාදු සාදු සාදු. අද දින ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ නිරන්තරයෙන් මෙම පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වන එංගලන්තයේ පදිංචි රවිසර කාර්යවසම් සහ වේශලා කාර්යවසම් පින්වත් මහත්ම මහත්මීන් දෙපළ විසිනි. එසේනම් ස්වාමීන් වහන්සේ අප මහත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන ධර්මානුශාසනා අතරේ අද දවසේ සිදු කරනු ලබන ධර්මානුශාසනාවයි. ඒ අනුව ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය මඩගල්ලේ මහා නාම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද මේ පින්කමෙහි බැතිබර දායකත්වයේ දරනු ලබනවා රවිසර කාර්යවසම් මහත්මයා, ඒ වගේම පේශලා කාර්යවසම් මහත්මිනිය. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ පරලෝ සැපත් වන්නට යෙදුන ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඉතින් පින්කම අවසානයේදී මේ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම කටයුතු අප සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරේදී සම්බෝධි බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ඒ කටයුතු වල නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට සිහිපත් කරනවා මේ පින්කමේදීම. ඒ නිසා මේ පින්කම අවසානයේදී අපි මේ පිළිබඳව තවදුරටත් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම විශේෂ මාතෘකාවක් තබලා ධර්මානුශාසනාවක් කරන්නට සූදානමක් විදිහට ආරම්භ කළේ නැහැ. නමුත් ඔබට අප හැම දෙනාගේම ජීවිතවල පවතින යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සූත්‍ර කීපයකින් කරුණු අරගෙන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පළමුවෙන්ම මතක් කරනවා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න නම් ඒ අරමුණ කෙරෙහිම හිත යොමු කරගෙන කටයුතු කරන්නට වෙනවා. ඉතින් මේ වෙලාවේ නොයෙකුත් වැඩ රාජකාරී දෛනිකව තිබුණට ඒ සියලුම වැඩ රාජකාරී වලින් මදක් විවේක අරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා මේ හැම දෙනෙකුගේම හිතේ නොයෙකුත් වැඩ කරන දේවල්, එහෙම නැතිනම් ඉදිරියට කරන්න තියෙන දේවල්, කරපු දේවල් පිළිබඳව සිහි කර ධර්ම ශ්‍රවණය කළොත් මේ ධර්මයේ හරියාකාරව තමන්ගේ මනසට නුවණකට යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ විස්තර කරන දහම් කරුණු සමගම තමන්ගේ හිත මෙහෙवला යොමු කරගෙන අර්ථයන් තේරුම් ගනිමින්ම ධර්ම ශ්‍රවණය කරන්නට උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරමින් පළමුවෙන්ම ධර්ම අවවාදයක් විදිහට එය සිහිපත් කරනවා. ඉතින් මම ඔබට පුංචි කාරණාවක් මතක් කරන්නම්. අපි හැම දෙනෙකුගේම
අපේ ජීවිතය ගත්තාම පුංචි කාලේ හරි සුන්දර ජීවිතයක් අපි හැමදෙනෙකුටම තිබුණා. කෙනා කෙනාගේ මට්ටමේ හැටියට විවිධ වෙන්න පුළුවන්. නමුත් අපි අපේ පුංචි කාලේ මතක් කරොත් අද වර්තමාන දරුවන්ට වඩා අපේ පුංචි කාලේ හරි සැහැල්ලුවෙන් හරි විවේකයෙන් ගත කරපු පුංචි කාලයක් අපිට තිබුණා. මම මෙයාට මතක් කරන අපේ පුංචි කාලේ පොඩ්ඩක් අපි සිහිපත් කරගත්තොත් කොයි වගේද කියලා අපිට මම මගේ අත්දැකීම ඔබට මතක් කරන්නම්. ඔබ ඔබගේ අත්දැකීම් හැටියට ඔබ කරපු කියපු පුංචි කාලේ දේවල් මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි පුංචි කාලේ වැලි අරගෙන වැලි වලින් සෙල්ලම් කරා. ඒ වැලි අරගෙන සමහර වෙලාවට බත්තු වෙලා වැලි බත් ඉව කියන එක තමයි නැත්නම් කොම්පිට්ටු හදලා මේ වගේ වැලි මූලික කරගෙන නොයෙකුත් නිර්මාණ කළා. ඒ වගේම මැටි අරගෙන නොයෙකුත් නිර්මාණ කළා. මේ විදිහට අපේ එදිනදා ජීවිතයේ පුංචි කාලේ ගත්තාම අපි විවිධ විදිහේ නිර්මාණ කරන්නට පෙළඹුණා පුංචි කාලේ. ඒ හැම නිර්මාණයක්ම අපේ ජීවිතේ අපිට ඇත්ත වෙලා තිබුණා. සමහර වෙලාවට අපි වැලිපත් වියපුවාම ඒ වැලිපත් අපිට මේ හදපු එහෙම නැතිනම් අපි මේ සෙල්ලමට කරපු දෙයක් කියන තැනට වඩා ඒක ඇත්තටම බත් වගේ වුණා. අපි සමහරලාට රඟපෑවා ඒ බත් කන විදිහට, ගෙදර දොරේ අර වැඩ කටයුතු කරන විදිහට සෙල්ලම් ගෙවල් හදාගෙන ඒ විදිහට අපි පුංචි කාලයක් ගත කළා. ඒ දේවල් ඔක්කොම අපිට පුංචි කාලේ ඇත්ත වෙලා තිබුණා. ඒවා ජීවිතය කරගෙන අපි ඒ තුළ හරි රස වින්දා. සතුටු වුණා. ඒ තුළ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කළා. ඊට පස්සේ අපි තරුණ භාවයට එහෙම නැතිනම් යම් තරුණ භාවයට වැඩිහිටි භාවයට පත් වෙනකොට අර පුංචි කාලේ කරපු දේවල් කළේ නැහැ. අපිට දැනුම් තේරුම් ඇති බවකට පත් වෙනවා. ඒ දැනුම් තේරුම් ඇති බවකට පත් වෙනකොට අර පුංචි කාලේ කරපු දේවල් විහිළුවක් වගේ තේරුණා. එහෙම නැතිනම් පුංචි කාලේ නොදන්නකමට කරපු දේවල් කියලා තේරුණා. අද පොඩි දරුවෙක් මේ වැලි වලින් මොනවා හරි නිර්මාණයක් කරලා අපිට කිව්වොත් මෙන්න මෙතන බත් ටිකක් තියෙනවා කන්න කියලා අපිට දුන්නොත් වැලි ටිකක් අරගෙන අපි මේකට මොකක් කරයිද කියලා අපි නුවණින් කල්පනා කරලා බලන්න. අපේ පුංචි දරුවාගේ මානසික මට්ටමත් එක්ක කරන ගනුදෙනුව කොයි වගේ ගනුදෙනුවක් බවට පත් වෙයිද? කෙනෙකුට කියන්න පුළුවන් මෙතන කොහෙද බත් තියෙන්නේ මෙතන වැලිනේ තියෙන්නේ මේක අල්ලලා විසිකන්න වැලි අල්ලන්න එපා කියලා අර පොඩි දරුවා සමහර වෙලාවට ඒ කරපු වැඩේ ප්‍රතික්ෂේප කරයි. එහෙම නැතිනම් තරවටු කරයි. අවවාද කරයි වැලි අල්ලන්න එපා. ඔය වැලි බත් නෙමෙයි ඔය. වැලි එක්ක සෙල්ලම් කරන්න එපා. කියලා අර ළමයාට සමහර වෙලාවට ප්‍රතික්ෂේප කළා දායි මේ දේවල්. නමුත් ඒ ළමයාට ඒක ඇත්තම වෙලා තිබුණා කියන එක ඒ දේවල් ඇත්තම වෙලා තියෙන්නේ කියන එක අපි අපේ අත්දැකීමෙන් තේරුම් අරගෙන නැහැ. අපිට අපි පුංචි කාලේ එහෙම කළා නම් අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ අපේ හිතේ කොච්චර දුකක් අටගනියද? කොච්චර තරහක් එයිද? අපි කෙරෙහි අපේ ජීවිතය තුළ ඒක ඇත්තම වෙලා අපි ජීවත් වෙනකොට ඒක බොරුවක් කියලා එහෙම නැතිනම් ඒක විනාශ කරලා දැම්මොත් එහෙම අපේ හිතට පුදුමාකාර විදිහේ දුකක් කනගාටුවක් සිත් ඇවුලකටපත් වෙයි. අද වර්තමානයේ දරුවෙකුත් ඒ විදිහ දෙයක් කරලා පෙන්නුවොත් අපි ඒ දරුවත් එක්ක කරන ගනුදෙනුව ප්‍රතිචාරය අර වගේ රළු ප්‍රතිචාරයක් වුණොත් ඒ දරුවගේ හිතට මොනතරම් දුකක් කනගාටුවක් අසතුටක් දැනේවි. අන්න මේ කාරණාව අපේ ජීවිතයෙන් චුට්ටක් අපි හිතලා බලන්න ඕනේ. මම මේක මතක් කළේ මේ පුංචි දරුවගේ මානසික මට්ටම තේරුම් ගැනීම සඳහා ඔබට උපදේශයක් ලබා දෙන්න නෙමෙයි. මෙතන තියෙනවා අපිට නොපෙනෙච්ච මහා ගැඹුරු දහම් අර්ථයක්. මේ නොපෙනෙච්ච මහා ගැඹුරු දහම් අර්ථය තමයි අපි මේ දේවල් ඇත්ත කරගෙන ජීවත් වෙනකොට ඒ ඇත්ත කරගෙන ජීවත් වෙන පරිසරය තුළ ඒක හැබෑවටම ඇත්තමයි කියලා කරපු ගනුදෙනුවෙන් මිදෙන්න අපි ලේසියට හැකියාවක් නැහැ පුරුදු වෙලා නැහැ. යම් නුවණක් වර්ධනය වෙනකොට දැනුම් සම්භාරයක් එක්ක නුවණක් වර්ධනය වෙනකොට දැනුමක් වර්ධනය වෙනකොට
අත්දැකීමක් ලැබෙනකොට ඔන්න අපිට අවබෝධයක් ලැබෙනවා මේ දේවල් වල ස්වභාවය මෙහෙම නේද කියලා. අර පුංචි දරුවාගේ හිටපු මානසික මට්ටමේම අදටත් අපි මේ මානසික මට්ටමේම ඉන්නවා නම් අපි එදා වගේම වැලි ටිකක් අරගෙන බත් උයයි. එහෙම නැතිනම් කෝම්පිට්ටු හදයි. මේ වගේ වැලි වලින් යම් නිර්මාණ කරයි. හැබැයි අද මේ නිර්මාණයන් අපි එකක්වත් කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ පුංචි දරුවට වඩා අපිට නුවණක් අද තියෙනවා කියන විශ්වාසය නිසායි. හැබැයි අපි මේ ගැන විමසලා බලන්න ඕනම කාරණයක්. අපි මේක විමසන පැත්ත මම ඔබට ටිකක් වෙනම විදිහකින් විමසන්නට උත්සාහවත් වෙන්නම්. අපි හිතන්න දැන් පුංචි දරුවෙක් ගත්තාම මම මේ කතා කරපු උදාහරණේම අරගෙන බලන්න. වැලි ටිකක් අරගෙන පොඩි මුට්ටියකට දාලා මේ වැලිපත් කියලා සකස් කරනකොට එහෙම නැතිනම් මේ වැලි ටිකක් අරගෙන වැලි වලින් එකතු කරලා මට ඒ අත්දැකීම නොතිබුණා සමහර විට ඔබට ඒ අත්දැකීම තියෙන්න පුළුවන් මුහුදු වෙරළකට ගිහිල්ලා මේ මුහුදු වෙරළේ තියෙන වැලි ටික අරගෙන ඒ කියන්නේ වැලි ගොඩේම සමහර ලාට එක එක නිර්මාණ කරනවා. අපි හිතමුකෝ ගෙයක් හදනවා කියලා මේ වැලි ටිකේම ඇතුළට හාරලා ඒ වැලි ටික අරගෙන එක යම් විදිහකට තියලා ඇතුළ කුහරේ තියාගෙන යම් හැඩයකට ගෙයක් නිර්මාණය කරනවා කියලා. සමහර විට ඔබට මේ අත්දැකීම් නැති සමහරවිට ඔබේ දූ දරුවෝ මේ දේ කරන ඔබ දැකලා ඇති. දැන් මෙයාට මේක ගෙයක්ම වෙලා මේක ලස්සනට හදලා එක එක හැඩයන් වලට හදලා විවිධ විදිහේ නිර්මාණ ඉදිරිපත් කරනවා. කවුරු හරි කෙනෙක් මේ වැලි ගොඩට පයින් ගැහුවොත් එහෙම මේ හදලා තියෙන ගේ කැඩුනා කියලා මේ ළමයා අඬයි. දුකටපත් වෙයි. එනතිනම් කොම්පියුටර් ටික හදලා පිළිවෙලට තියලා තියෙනකොට මේකට කවුරු හරි පයින් ගහලා විසිරුවලා දැම්මොත් මේ ළමයා හඬයි. ඒ ළමයා ලේසි නැහැ අයේ ඒ ළමයාට තේරුම් කරලා දෙන්න මේ වැලි ටිකක් නේ කියලා. දැන් මේ ළමයාට මේක ඇත්තම වෙලා ජීවිතේම වෙලා තමන්ම කරපු දෙයක් බවට පත් වෙලා. ඒකේ හානියක් කරොත් එහෙම නැතිනම් මේ වැලි ටික විසිරුවලා දැම්මොත් තමන්ට මහා දුකක් ඇති වෙන්නේ. තමන්ගේ අර නිර්මාණය කරගෙන තිබිච්ච දේ කැඩිලා බිඳලා විනාශ වුණා කියන තැනකින්. මෙන්න මේකම අපේ ජීවිතේට අරන් බලන්න. ඒ පොඩි ළමයා කරන දේ අපිට සෙල්ලමක් කියලා තේරෙයි. ඒක හැබෑවටම ගයක්. එහෙම නැතිනම් හැබෑවටම කොම්පියුටර් ටිකක් නෙවෙයි එතන තියෙන වැලි ටිකක් කියලා තේරුම් ගන්න තරම් නුවණක් අපිට තියෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා හොඳ නුවණින් කල්පනා කරලා බලන්න. ඔබත් ගෙවල් දොරවල් හදන්න ඇති. වැඩිහිටියෝ බවට පත් වෙලා. ගෙවල් දොරවල් හදනකොට ඒත් ඔබ කලේ වැලි ටික අරගෙන ගඩොල් ටික අරගෙන සිමෙන්ති ටික අරගෙන අර පොඩි ළමයා හැදුවට වඩා ටිකක් ශක්ති සම්පන්නව හදන එකයි. ඒ හැඩයන් වලටම ඔබත් නිර්මාණය කරලා ඒ හැඩයන් එන විදිහටම ඔබ ගෙවල් දොරවල් හදයි. ඒ හදපු ගෙයක් දොරක් ඔබට ඇත්තටම ගේ වෙලා ඔබේම ගේ වෙලා නෙමෙයිද කියලා බලන්න. අර පුංචි කාලේ නොතේරුම්කමට පුංචි දරුවටත් ඒ වැලි ගොඩ ගෙයක් වුණා වගේම ඔබටත් අද ගල් ටික, ගඩොල් ටික, වැලි ටික, සිමෙන්ති ටික ඔබට අද ගෙයක් වෙලා. ඔබේම ගෙයක් වෙලා. ඒ ගෙදර සමහර විට බිත්තියක් කැඩිලා ගියොත් එහෙම නැත්නම් යම් විදිහකින් පොඩි පළුදු වීමක්, කැඩීමක්, විදීමකට ලක් වුණොත්, විසිරුවීමකට ලක් වුණොත් ඔබට දුක එන්නේ නැද්ද කියලාද බලන්න. ඔබටත් අර එදා පුංචි දරුවට පුංචි ළමයාගේ කාලෙදි දුක ආව වගේ අර වැලි කොට කැඩිලා බිඳිලා යනකොට දුක ආව වගේම ඊටත් වඩා මහ විශාල දුකක් අද ඔබට ඔබේ නිවසේ යම් හානි වීමකට ලක් වුණොත් කැඩිලා බිඳිලා ගියොත් මහ පුදුමාකාර විදිහේ දුකක් ඇති වෙයි. හැබැයි ඔබට තේරෙන නුවණක් තියෙනවා අර වැලිගොඩ ගෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. හැබැයි මේ වැලිගොඩ ගෙයක් කියලා ඔබට නොතේරෙන්න නුවණ නොතිබුණේ. පොඩි කාලේ පොඩි ළමයා කරන සෙල්ලම් කරන වැලිගොඩ ගෙයක් කියලා ඔබට තේරුම් ගන්න අද නුවණ තියෙනවා ගෙයක් නෙවෙයි කියලා. ගෙයක් කිව්ව තැනක. නමුත් අද ඔබ නිර්මාණය කරපු වැලිගොඩකින් එහෙම නැත්නම් වැලිගල් ගඩොල් සිමෙන්ති ආදියෙන් එකතු කරලා හදපු මේ ඉදිකිරීම ගෙයක්ම උනේ කොහොමද? ඒකෙදි ඒක ගෙයක් නෙවෙයි කියලා දකින්න තරම් ඔබට නුවණක් නැති උනේ කොහොමද? අපි මේක ගැන අද දවසේ විමසලා බලමු.
පොඩි දරුවෙකුට අපි කිව්වොත් ඔතන වැලි ගොඩක් තියෙන ඔතන ගයක් නැහැ කියලා ඒ පුංචි දරුවගේ පැත්තට අත දික් කරලා ඒ බැරි වෙලාවත් ඒ ළමයාට නුවණක් තිබිලා ඒ ළමයා ඇහුවොත් එහෙමනම් අම්මා තාත්තේ එහෙම නැතිනම් වැඩිහිටියෝ හැටියට ඔබ අද ජීවත් වෙලා ඉන්නේ වැලි ගොඩක් ඇතුලේ කියලා කිව්වොත් ඔබ පිළිගන්න කැමති වෙයිද? නමුත් ඒ නුවණ හොඳ වෙලාවට ඒ පොඩි දරුවන්ගේ මට්ටමේ යථාර්ථය තේරුම් ගන්න නුවණ නොතිබිච්ච නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඒ පොඩි දරුවන්ට සමහර විට අහන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. නමුත් අපි අපේ පැත්තෙන් අපි විමසලා බලමු. මොකද අපිට මේක තේරුම් ගන්න නුවණක් තියෙනවා. අද අපි විසින්ම සකස් කරගත්ත, අපි විසින්ම නිර්මාණය කරගත්ත මේ නිර්මාණයන් ටික අපේ ජීවිතයේ ඇත්තටම ඇත්ත වුණා. එහෙම ඇත්ත වුණේ කොහොමද කියන එක විමසලා බලන්නයි අද මේ දේශනාවේ දිශානතිය යොමු කරලා තියෙන්නේ. මේ කය ගැනත් බලන්න පුළුවන් අපිට ඒ වගේම. අපි සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා මේ කයේ කුණප කොටස් 32කින් යුක්තයි කියලා. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් සම්මස්නහර, ඇට ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32 සකස් වෙලා තියෙන්නේ කනබුන ආහාරයකින්. අපි කාපු බීපු ආහාර වලින් තමයි මේ කුණප කොටස් 32ම හැදිලා තියෙන්නේ. හැබැයි අපිට කාපු බීපු ආහාර හැටියටම පෙනිලා තියෙනවා. බත් පාන් කව්පේ කඩල මුං ඇට නොයෙකුත් කෑම ಜಾති බීම ಜಾති අපි ඒ දිහා ආහාර හැටියටම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ආහාරයක් කියන හැඟීමෙන් තමයි අපි ඒ දේ ආහාරයට ගන්නෙ. ආහාර නොවන දේවල් තව තියෙයි. කෑම ಜಾති ඕනතරම් තියෙයි. හැබැයි ඒ හැම එකක්ම අපේ ආහාරයට අපි ගන්නෙ නැහැ. ඒ අතරින් සුදුසු දේවල් වෙන් කරලා තෝරගෙන බේරගෙන අපි ආහාර වශයෙන් පාවිච්චි කරනවා. හැබැයි අපිට මේ කෙස් ටික ආහාරයක් විදිහට, ලොම් ටික, නිය ටික, දත් සම්මස්නහර ටික ආහාරයක් හැටියට පේන මට්ටමකින් අපිට නෑ. කෙස් ටික යම් පුංචි සත්තු කොට්ටාසයන් වලට ආහාර වෙන අවස්ථාවල් තියෙනවා. ලොම් ටික, නියපොතු ටික, මේ දත් ටික පවා යම් සතෙකුට ආහාරයක් වෙන්න පුළුවන්. අපිට අද අපේ අත වෙන්න පුළුවන්. හැබැයි කොටියෙක් හරි වලහෙක් හරි කඩාගෙන කෑවොත් එහෙම මේ අතෙන් කොටසක් මේක ඒ සතාට අතක් විදිහට නෙමෙයි හම්බ වෙන්නේ සතාට ආහාරයක් විදිහට. එතකොට අද අපි මේ මස් ටික කියලා කියන්නේ ඇටකටු ටික කියලා කියන්නේ කෙස්ලොම් නියදත් ටික කියලා කියන්නේ තව තැනකට ආහාරයක්. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ ආහාර ටිකක්ම තමයි. අපි ආහාර ටිකක් අරගෙන තවත් හදිලා තියෙන්නේ තවත් ආහාර ටිකක්මයි. හැබැයි අපිට ඒක ආහාරයක් විදිහට හඳුනා ගන්න තරම් නුවණක් නැති උනේ කොහොමද? ආහාරයේ බැහැරින් තියෙන ආහාරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක කාලා බීලා හැදිච්ච දේවල් ටිකේ තියෙන්නේ ආහාරයක්මයි කියලා. හඳුනා ගන්න බැරි තරමට නුවණ යට ගියේ එහෙම නැතිනම් වැහිලා ගියේ ඇයි? මේක හේතුවක්, එක කාරණයක්, එක පැත්තක් මම පෙන්නන්නේ. ඒ වගේ අපි භෞතිකව ඇසුරු කරන දේවල් මං කිව්වේ ගෙවල් දොරවල් යාන වාහන ආදී බඩු මුට්ටු ආදී අපි පරිහරණය කරන හැම දෙයක්ම අප විසින් සකස් කරගත්ත දේවල් ටිකක්. හැබැයි ඒ වගේ ඒ සකස් කරගත්ත දේවල් වල පවතින ඇත්තටම ඇත්ත යථාර්ථමය පැත්ත මොකක්ද කියලා හඳුනා ගන්න තරම් ඒ නුවණ යට ගියේ වැහිලා ගියේ ඇයි කියලා අපි හිතන්නට ඕනේ. අපිට හිතනකොට කල්පනා කරනකොට තේරෙයි මේ කියන එක ඇත්ත නේද කියලා. හැබැයි ඒ දේ ඇත්තයි කියලා හිතුණත් ආපහු ටික වෙලාවක් යනකොට ආයෙත් අර ස්වභාවයටමපත් වෙනවා. ඒ රැවටිල්ලටම ආයෙ අහු වෙනවා. රැවටිල්ලටම අහු වෙලා ඉන්නවා කියන හඳුනාගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මම මේ අද ඔය ගත්ත උපමාව හරි ලස්සනට හම්බ වෙන අපිට සූත්‍ර දේශනාවක. සත්ත්‍ය සූත්‍රය කියලා තියෙනවා රාද සංයුත්තේ සංයුත්ත නිකායේ රාද සංයුත්තේ සත්ත්‍ය සූත්‍රය කියලා. රාද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා
භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ සත්‍ය එහෙම නැත්නම් සත්‍ය කියලා කියනවා සත්‍ය කියලා කියනවා මේ සත්‍ය කියලා කියන්නේ මොකටද? ඒ කියන්නේ සත්‍ය කියන අදහසින් අදහස් කරන්නේ සත්ව පුද්ගල භාවය පිළිබඳව. එහෙම නැත්නම් සත්‍ය කියලා කියන සත්‍යයි කියන අදහසින්. නමුත් මෙතනදී මේ සත්‍ය කියලා අදහස් කරන්නේ සත්වයා කියන අදහසින්. සත්වයේ පුද්ගලයෙක් කියන අදහස පිළිබඳවයි විමසන්නේ. සත්වයා කියලා කියනවා කොතකින් කොහොම කොයි විදිහටද සත්වයක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. ඒ උපමාව තමයි මම ඔබට මුලින් මතක් කළේ අපි පුංචි කාලේ අපි කරපු වැලි සෙල්ලම් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ උපමාව පැහැදිලිව පෙන්නනවා යම් කුඩා දරුවෙක් හෝ කුඩා දැරියක් වැලි වලින් ගෙවල් හදලා සෙල්ලම් කරනවා නම් වැලි වලින් යම් නිර්මාණයක් කරලා ගෙවල් හදලා සෙල්ලම් කරනවා නම් යම් තාක් මේ වැලි ගොඩවල් මේ වැලි ටික ඇලෙන බව පහ වෙලා නැතිනම් ඒවට කැමැති බව පහ වෙලා නැතිනම් ඒ කියන්නේ ඇලීම් බවක් මිදිලා නැතිනම් ඒකට ආස කරන බවක් පහ වෙලා නැතිනම් පහ වෙලා නැහැ කියලා කියන්නේ ආසා බව අයින් වෙලා නැහැ කියන එක. ඇලෙන බව අයින් වෙලා නැහැ කියන එක. කැමැත්ත අයින් වෙලා නැතිනම් ඒ තුලම ඒකටම ප්‍රේමයේ සෙනෙහස ආදරය කියන එක ඒ මතම ඉදෙනවා. මෙන්න මේ වගේ ඒ මතම ඇලීමක් කැමැත්තක් සතුටු වෙන බවක් තියෙනවා නම් අන්න ඒ තුලම සත්ව පුද්ගලභාවය උපදිනවා කියලා. එතකොට මේ වැලිගොඩ සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඒ තුල සත්ව පුද්ගලභාවය උපදිනවා කියලා පෙන්නන්නේ තමන් හෝ තමන්ගේ කියන හැඟීම උපදිනවා. පුද්ගල හැඟීමක්, ආත්මීය හැඟීමක් උපදිනවා. සත්ව හැඟීමක් උපදිනවා. සත්ව කියලා කියන්නේ අවිඥානික අචේතනික දෙයකට සවිඥානික සචේතනික බවකින් සත්ව පුද්ගල භාවයෙන් හිතලා ගන්නවා. මේක මම විස්තර කරන්නම්. අපි ගත්තොත් මේ අපේ කය මේ මම කියාගත්ත මගේ කියාගත්ත මේ කය පැත්තෙන් නාම ධර්ම ටික අයින් කරලා රූප ධර්ම පැත්තෙන් ගත්තාම මේ කයේ අන්තර්ගතය සතර මහා ධාතු ටිකකින් නිර්මාණය වෙලා තියෙනවා. මේ සතර මහා ධාතු රූපය පුද්ගලයෙක් නෙවෙයි, සත්වයක් නෙවෙයි කියලා අපි මෙනෙහි කරයි. අපි එහෙම භාවනාවටත් නුවණටත් එහෙම මෙනෙහි කරලා තියෙනවා. හැබැයි හැබෑවටම බලන්න. ඒකයි මම අර මුලින් මතක් කරේ අපි කන බොන ආහාරය සත්වයක් පුද්ගලයෙක් විදිහට දකින්නේ නැහැ, ආහාරයක් විදිහට දකිනවා. හැබැයි මේ ආහාරය තුලින් නිර්මාණය වෙලා තියෙන්නේ තවත් ආහාරමය කොටසක්මයි කියලා ඒ ටික ආහාරයක් විදිහට දකින්නේ නැත්තේ නීවරණ වලින් අවිද්‍යාවෙන් අපේ නුවණ වැහිලා තියෙන නිසා. හැබැයි අපිට නුවණක් තියෙනවා ඒ ගැන විමසලා බැලුවොත් ඒ නුවණ ඇති කරගන්න පුළුවන්කම ඇති වෙනවා. අපේ මේ කය දිහා බලපුවහම මේ කය සතර මහා ධාතුවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් කනපුන ආහාරයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක විමසලා බැලුවහම මේ රූප කය තුල සත්ව පුද්ගල භාවය මේ රූප කය තුල අන්තර්ගතයක් නෙමෙයි. මේ රූප කය තුල තියෙන දෙයක් නෙමෙයි. එහෙම තියනවාද කියන එක ගැන ඔබට මම පොඩි පරීක්ෂණයක් විදිහට හිතන්න කල්පනා කරන්න යමක් මතක් කරන්නම්. අපේ පවුල්වල අපේ කාගෙත් යම් ඥාතිවරයෙක් මිය පරලොව ගිහිල්ලා තියෙන සිද්ධියක් අපිට මතක් කරගන්න පුළුවන්. තමන්ගේ ඥාතිවරයෙක් මිය ගිහිල්ලා තියෙන අවස්ථාවක් හොඳට සිහි කරලා ගත්තාම ඒ මිය පරලොව ගිය ශරීරය ගත්තාම ඒ ශරීරය තුල අපි පුද්ගලයෙක් ඉන්නවම නම් පුද්ගලයාම නම් ඒ ශරීරය දැන් මිය ගිය මොහොත මිය ගිය අවස්ථාවේ අපි දකිනකොට ඒ ශරීරය තුල තාමත් අපිට පුද්ගල සංඥාව පුද්ගල හැඟීම උපදිනවනේ. මේ අහවල් කෙනා කියන පුද්ගල හැඟීම මේ රූපය තුල ඉපදෙනවා. ඒ රූපය තුල ඒ පුද්ගල හැඟීම ඉපදෙන්නේ අපේ හිත තුලයි. හැබැයි ඒ රූපය තුල හැබෑවටම පුද්ගලයෙක්
හැබෑවට මේ ඥාතිවරයා ඉන්නවනම් ඒ රූපේ අපි කීයටවත් පොළොවට පස් කරන්නවත් ගින්නට අලු කරන්නවක්වත් බාර දෙන්නේ නැහැනේ. මොකද අපි එතන එහෙම කළොත් පුද්ගලයෙකුට එහෙම දෙයක් කළා වෙනවනේ. හැබැයි අපිට පිළිගන්න අකමැති වුණත් නුවණක් තියෙනවා මිය පරලොව ගියාට පස්සේ තව දුරටත් එතන පුද්ගලයෙක් නැහැ කියන හැඟීම. ඔන්න ඔතන අපි තේරුම් ගත යුතු කාරණයක්. මිය පරලොව ගියාට පස්සේ තව දුරටත් ඒ රූපය තුල පුද්ගලයෙක් නැහැ කියන හැඟීම අපේ හිතේ තියෙයි. හැබැයි ඒ වුණාට ඊට වඩා බලවත් වෙලා තියෙනවා ඒ රූපයත් එක්ක තිබුණ ඇලීම, බැඳීම, ගැලීම, ඒ රූපයට තිබිච්ච කැමැත්ත ඊට වඩා බලවත් වෙලා ඉස්මතු වෙනවා. ඒ බලවත් වෙලා ඉස්මතු වෙන හින්දා ඒ රූපේ පුද්ගලයෙක් විදිහටමයි හිතෙන්නේ. පුද්ගලයාමයි කියලා හිතෙන්නේ. නමුත් යටින් එහෙම නැතිනම් අපේ නුවණේ යම් මට්ටමකින් තේරෙනවා දැන් මැරිලා. එතන කෙනෙක් නැහැ, මිය ගිහිල්ලා. එතන නිකම්ම කුණු කයක් විතරයි තියෙන්නේ. කුණු වෙච්ච රූපයක් එහෙම නැතිනම් කුණු භාවයට එහෙම නැතිනම් ජරා ජීර්ණ භාවයට එහෙම නැතිනම් ගඳ ගහන බවට, දිර යන බවට පත් වෙන රූපයක් එතන තියෙන්නේ කියලා නොතේරෙනවාම නෙමෙයි. හැබැයි එහෙම තේරුණාට ඒ තේරෙන නුවණ ශක්තිමත් නැහැ. ඊට වඩා බලවත් කෙලෙස් ටික. කෙලෙස් ටික බලවත් වෙච්ච හින්දා ඒ රූපය කෙරෙහි ඇලිලා ගැලිලා ඒ රූපය කෙරෙහිම කැමැත්තෙන් ආසාවෙන් යුක්තව ඒ රූපෙත් එක්ක කරන ගනුදෙනුව පුද්ගල භාවයෙන් උපදවලා තියෙනවා. දැන් මේ රූපය පොළොවට පස් කරන්න එහෙම නැතිනම් ගින්නට අලු කරන්න අවස්ථාව ලබා දෙනවා අපි අකමැත්තෙන් වුණා. ඒකයි ගොඩාක් ඔය මලකෙවල් වල ඒ අවසාන අවස්ථාවේ විලාප දීලා කෑ ගහලා බොහෝසේ දුකටපත් වෙලා අඬමින් වැළපෙමින් කටයුතු කරන්නේ ඒ රූපේ එහෙම නැතිනම් ඒ මුත ශරීරයේ අරගෙන යන්න දෙන්නේ නැතුව තමන්ගේම ඥාතිවරයා කියන හැඟීමෙන් තමන්ගේම කියන හැඟීමක් ඇති වෙලා එතන ආත්මීය පුද්ගල සංඥාවෙන්ම කටයුතු කරන බවකින් ඒ රූපයත් එක්ක කරන ගනුදෙනුව නිසා විශාල පිරිසක් අධික දුකකටපත් වෙනවා අධික වෙහෙසකටපත් වෙනවා මේ අවසාන කටයුතු සිදු කරන්න නොදෙන නිසා. ඒ අවසාන කටයුතු සිදු කරමින් බලෙන් වගේ අරගෙන ගිහිල්ලා පුච්චලා අලු කරලා එහෙම නැතිනම් පොළොවට පස් කරලා කටයුතු ටික නිමා කරනවා. හැබැයි ඒ වුණාට හිතේ තාමත් අර රූප ස්වභාවය මතක් කරගෙන පුද්ගල හැඟීමෙන් යුක්තව ගනුදෙනු කරනවා. දැන් මෙතනදී තේරුම් ගත යුතු හොඳම කාරණේ තමයි මම මේක දේශනාවලදී මතක් කරනවා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් අරගෙන යන්න එපා කියලා අඬලා දොඩලා වැළපිච්ච මේ ඥාති පිරිසට යම් වෙලාවක අපි හිතමුකෝ දවස් කිහිපයකට පස්සේ ආරංචි වෙන ඕන දැන් තමන්ගේ මේකේ ඥාතිවරයා ආපහු ඇවිල්ලා කියලා. එන්නේ කොහොමද කියලා මම ඔබට විස්තර කරන්න ඕනේ නැහැ. අපි හිතමුකෝ ඔන්න ආවා කියලා ආරංචියක් ලැබුණා කියලා. මොනවා හරි යම් කාරණාවකින් පණිවිඩයකින් ලැබුණා කියලා. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? රෙදා අරන් යන්න එපා කියලා අඬලා දොඩලා වැළපිච්ච මේ ඥාති පිරිස දැන් මේ ඥාතිවරයා ගෙදර ආවා කියලා ආරංචි වුණොත් මේ අය මොකද කරන්නේ? මේ අය මේ ඥාතිවරයා ගෙදරින් එලවන්න කටයුතු කරනවා. මම මේක මතක් කළේ එහෙම එනවාමයි කියන තැනකින් සියලු දෙනාට මේ කාරණේ මතක් කරන්න නෙමෙයි. නමුත් බලන්න මේ වෙනස් වීම. මොකද අර රූපෙන් අපි පිළිගන්න කැමති. හැබැයි රූපේ නැතුව පිළිගන්න අපි කැමති නෑ. බාර ගන්න අපි කැමති නෑ. එහෙනම් රූපේ පැත්තෙන් පුද්ගල භාවයේ සත්ව පුද්ගල හැඟීම අපි ගනුදෙනු කරලා තියෙනවා. හැබැයිවටම මේ රූපය තුල සත්ව පුද්ගල භාවයේ තිබුණා නම් ඒ රූපය තුල අර විදිහට පොළොවට පස් වෙන බවක්, ගින්නට අලු වෙන බවක් එහෙම තියෙන හැකියාවක් නැති වෙයි. මොකද අචේතනික අවිඥානික භාවයට පත් වුනහම මේ කයත් සත්ව පුද්ගල භාවයකින් ගිලිලා ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට අපේ මානසික පැත්තෙන් සත්ව පුද්ගල හැඟීම තියෙන නිසා ඒ රූපය පුද්ගල හැඟීමෙන්ම ඇසුරු කරලා තියෙනවා. කිසා ගෞතමියගේ චරිත කතාව ගත්තාම මේ කිසා ගෞතමියගේ තමන්ගේ දරුවා මැරිලා මේ මිය පරලොව ගිය දරුවා කරපින්නගෙන වෛද්‍යවරු හොයාගෙන යනවා
දරුවා සනීප කරලා දෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නවද කියන තැන. නමුත් මේ කිසාත් ගෞතමිය බුදුරජාණන් වහන්සේ ළඟටත් යනවා මොකද එහෙම සනීප කරන්න වෛද්‍යවරයෙක් නොහිටපු නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ දුන්න ප්‍රතිකර්මය මොකක්ද කියලා. අබ ටිකක් ගෙනාවොත් සනීප කරලා දෙන්න පුළුවන්. හැබැයි නොමලගේකින් අබ ගෙනත් දෙන්න ඕනේ. දැන් මේ කිසාත් ගෞතමිය ගයක් ගානේ ගිහිල්ලා අබ තියනවාද කියලා හොයනවා. හැම ගෙදරකම අබ හොයා ගන්න පුළුවන්. හැබැයි නොමල ගයක් හොයා ගන්න බෑ. ඊට පස්සේ කිසාත් ගෞතමියට සිද්ධ වෙනවා අබ හොයන එක පැත්තකින් තියලා නොමල ගයක් හොයන්න. මේ විදිහට මේ ගමනේ යනකොට තේරෙනවා මේ මරණය කියන එක මේ හැම කෙනාගේම ජීවිතවල අත්විඳ ස්වභාවයක් කියන තැනකින් තමයි මේ දරුවා මැරුණා කියන තැනකින් දැන් මේ අරගෙන යන්නේ පුද්ගලයෙක් නෙමෙයි කියන තැනකින් හිතන්න තරම් නුවණක් පහළ වෙච්ච නිසා මේ දරුවා පැත්තකට විසි කරලා දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළ නිවන් දකින්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේක අයින් කරලා දාන්න පුළුවන්කම එන්නෙම තමන්ගේ හිතේ තියෙන අල්ලා ගැනීම අත්හැරීම බවට පත් වෙන දවසටමයි. අල්ලා ගැනීම කියන එක අත්හැරීමක් බවට පත් කරන්න බෑ අපිට හිතාමතා. කැමැත්තෙන් අල්ලගෙන හිටියට කැමැත්තෙන් අත්හරිනවා කියන එකත් ලේසි නෑ. අත්හැරීම සිද්ධ වෙන්නේ අවබෝධයෙන්මයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේ පුංචි දරුවෝ ටික මේ වැලි සෙල්ලම් කරන දරුවෝ වැලි ගෙවල් ටික හදලා වැලි වලින් ගෙවල් හදලා ඒ සෙල්ලම් කරනකොට මේක ඇත්තටම ඇත්ත වෙලා තියෙනකොට මේකට යම් විදිහක හානියක් වුණොත් මේ දරුවන්ට අතිවිශාල දුකකටපත් වෙනවා කියලා. හැබැයි මේ දරුවන්ට යම් වෙලාවක මේ කෙරෙහි තියෙන ඇලීම, ඒ කෙරෙහි තියෙන සෙනෙහස, ඒ කෙරෙහි තියෙන බැඳීම දැඩිව ගන්නා බව යම් වෙලාවක අයින් වෙනවා නම් ඒ අයින් වෙච්ච වෙලාවට මේක විසිරුවලා දාලා යන්න පුළුවන් කියලා. සමහරලාට ඒ සෙල්ලම් කරලා ඒ ළමයිට එක ඇති වුණාම ඒ කෙරෙහි තියෙන කැමැත්ත, බැඳීම, සෙනෙහස අයින් වෙලා යනවා ටික වෙලාවක් යනකොට. ඒක කාලයත් එක්ක වෙනසක් තියෙයි. කෙනෙකුට ටික වෙලාවකින් වෙන්න පුළුවන්, කෙනෙකුට පැය ගානකින් වෙන්න පුළුවන්. ඒක එපා වෙනවා. එපා වුණාම මේ දරුවා සමහරලාට පයින් ගහලා මේක විනාශ කරලා පැත්තකට විසිරුවලා දාලා යනවා. හැබැයි ඒ වෙලාවට මේ දරුවට මේක පිළිබඳව දුකක් නැහැ. හැබැයි අර බැඳීමෙන්, ඇලීමෙන්, ඒ කෙරෙහි සෙනෙහසින් ඉන්න වෙලාවෙදි කවුරු හරි කෙනෙක් මේකට පයින් ගහලා දැම්මොත්, විසිරුවලා දැම්මොත් මේ වැලි කොට මේ දරුවා පුදුමාකාර විදිහකට දුකටපත් වෙනවා. මේක පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ කෙරෙහි ඇලීම, බැඳීම, සෙනෙහස යුක්තයි නම් ඒ වෙලාවෙදී ඒ දේවල් සුණු විසුණු වෙලා දැම්මොත්, එහෙම විසිරුවලා දැම්මොත් අධික දුකකටපත් වෙනවා කියලා. හැබැයි ඒ කෙරෙහි තියෙන ඇලීම, ගැලීම, බැඳීම අයින් වුණොත්, දැඩිව ගන්නා බව අයින් වුණොත්, විසිරුවලා දැම්මා කියලා දුකක් හටගන්නේ නැහැ කියලා. එහෙමනම් මේ දුක, එහෙම නැතිනම් මේ පුද්ගල භාවය කියන එක හැදෙන්නේ, සත්ත්ව භාවයේ, සත්ත්ව පුද්ගල හැඟීම ඇති වෙන්නෙම රූපය සහ වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධයන් පිළිබඳව මනා අවබෝධයක් නොමැතිකම නිසා ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය අරබයා කැමැත්ත, සෙනෙහස, බැඳීම, තණ්හාව දැඩිව ගන්නා බවයි කියන මෙන්න මේ කෙලෙස් ටික යෙදුනහම තමයි ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ ටික පුද්ගල හැඟීමකටපත් වෙන්නේ. අමුතුවෙන් පුද්ගලයෙක් ඉන්න හින්දා පුද්ගල හැඟීමක් ආව නෙමෙයි. පුද්ගල හැඟීම, සත්වයා කියන හැඟීම, සත්ව පුද්ගල කියන හැඟීම උපදින්නේ මෙන්න මේ තණ්හාව කියන කෙලෙස්ය නිසා කියලා කියනවා. තණ්හාවමයි මේ පුද්ගලයා නිර්මාණය කරන්නේ. පුද්ගල හැඟීම නිර්මාණය කරන්නේ. ඒක දැඩිව ගත්තාම ඒ පුද්ගල හැඟීම නිර්මාණය වීමත් එක්ක, පුද්ගලයාගේ ඇතිවීමත් එක්ක, සත්වයාගේ හැට ගැනීමත් එක්ක අන්න දුක හට ගන්නවා කියලා මේ සූත්‍ර දේශනාව මෙන්න මෙතෙන්ට ගෙනත්ලා රාධ ස්වාමීන් වහන්සේට පෙන්නනවා. රාධය මෙන්න මේ විදිහටයි මේ ජීවිතයේ ස්වභාවය සිද්ධ වෙන්නේ, සංසිද්ධිය වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපේ විසිරවන්න පුළුවන් නම්, වේදනාව විසිරවන්න පුළුවන් නම්, සංඥා, සංකාරය, විඥානය විසිරවන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ස්කන්ධ ටික විසිරවලා දාන්න පුළුවන් නම්
ඒ ආරම්භය සත්වයක් පුද්ගලයෙක් කියන හැඟීම නැති වෙනවා. ඒ නිසා උපදින්න තියෙන දුක් වේදනාවල් ටික දුරු කරගන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. අපි බලමු මේ විසිරුවන්නේ කොහොමද කියන එක ගැන. ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරලා ජීවිතය තුළින් අපි බලන්න උත්සාහවත් වෙමු. විසිරුවන්නේ ඉස්සර වෙලා අපි තවදුරටත් හඳුනා ගන්න ඕනේ මේ දේවල් එක්ක බැඳීම් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් බලන්න රූපයක පිළිබඳව වේදනාවක සංඥා සංකාර විඥානයන් පිළිබඳව කැමැත්තක් ඇලීමක් බැඳීමක් තණ්හාවක් ඒ වගේම ඒ කෙරෙහි දැඩිව ගන්නා බවක්. මේ දැඩිව ගන්නා බව කියන වචනයෙන් හඳුන්වන්නේ උපාදාන මට්ටම. ඒක ඇති බවට ගන්නා බව කියන්නේ භව මට්ටම. තණ්හා උපාදානීය භවය කියන නන්දි රාගයේ මේ විදිහට වචන කීපයක් තියෙනවා. කාමය, කැමැත්ත, ඡන්දය, ඡන්දේ, ඡන්ද රාගය, ඊළඟට කාමය, කාම රාගය කියලා මේ විදිහට මේ කතා කරන සියලුම වචන ටිකේ ගොනුවක් එකතුවක් තමයි මේ කතා කරන්නේ. පාලි වචන වලින් නොකියුවට මේ තුල අන්තර්ගත අර්ථයන් තමයි පැහැදිලි කළේ. ඒ වචන ටික ඔබට හුරු පුරුදුයි. ඒ නිසා ඡන්දය වෙන්න පුළුවන්, ඡන්ද රාගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමයේ වෙන්න පුළුවන්, කාම රාගය වෙන්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්, උපාදානය වෙන්න පුළුවන්. මේ විදිහට යම් ආකාරයක තණ්හාවෙන් කරන යම් ක්‍රියාවක් තියෙනවා නම් ඒ ප්‍රතිඵලයක් විදිහට උපාදාන මට්ටමක් දැඩිව ගන්නා බවක් තියෙනවා නම් ඒ ගත්ත දේ ඇති බවට ඉතුරු වෙනවා නම් අන්න ඒකට කියනවා භවය කියලා. මේ විදිහට තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික නිසා අනාත්මී වූ ස්කන්ධ ටිකක් ආත්මී වශයෙන් ඇසුරු කරලා තියෙනවා. රූපය ආත්ම වශයෙන් ඇසුරු කරලා තියෙන නමුත් රූපය අනාත්මයි. අනාත්මීය වූ රූපයක් ආත්මීය වශයෙන් ඇසුරු වෙලා තියෙන්නේ ඇයි කියලා බැලුවොත් ඒකට හේතුව තමයි මේ මතක් කළේ. චන්ද රාගය, කාම රාගය, එහෙම නැතිනම් ඡන්දය, කාමය කියන මේ වචන වලින් හඳුන්වන්නේ තණ්හාවේ ස්වභාවය. තණ්හාව උපාදානයේ භව කියන මෙන්න මේ කාරණාත්‍රිත්වය නිසා කෙලෙස් නිසා තමයි අනාත්මීය වූ රූපයක් ආත්මීය වශයෙන් සත්පුද්ගල වශයෙන් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා රූපය විසිරුවලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. රූපය එකට එකතු කරලා ගත්තාම තමයි අපිට මේ හැඩසටහන් ටිකක් හම්බ වෙලා තියෙන්නේ. අර හරියට වැලි ගොඩේ උපමාවෙන් අරගෙන බලන්න වැලි ටික නිකන් විසිරුවලා තියෙනකොට ගයක් විතර නැහැ. කිසිම නිර්මාණයක් නැහැ එතන. හැබැයි මේ දරුවා මේ වැලි ටික අරගෙන එක හැඩයකට එන විදිහට මේ වැලි ටික එකට ගොඩ කරනවා. ගොඩ කරලා ඒ හැඩයක් නිර්මාණය කළාම ඒ හැඩය තුල මේ ළමයට ගෙයක් विद्यमान වෙනවා. ඒ ළමයාගේ මානසික මට්ටමේ හැටියට ඒ ළමයාට ඒක ගෙයක්ම වෙලා තියෙනවා. ඔබත් අපේ ජීවිත අරගෙන බලන්න අපේ ජීවිතවලට යොමු කරලා බලන්න ගල් ගොඩක් තිබුණට, ගඩොල් ගොඩක් තිබුණට, වැලි ගොඩක් තිබුණට ගෙයක් පේන්නේ නැහැ ඒ ටිකේ. හැබැයි මේ ගල් ටික, වැලි ටික, සිමෙන්ති ටික අරගෙන එක පිළිවෙලකට, එක හැඩයකට අපි සකස් කරගත්ත ප්‍රධාන සැලසුමකට අනුව ඒ ගල් ටික එක පිළිවෙලකට හදනවා. සිමෙන්තියෙන් බඳිනවා. එහෙම ගොනු කරලා ගොඩ කරලා ගත්තාම ඒ හැඩයට විවිධ වූ හැඩයන් වලට අපි ගියක් කියලා කියනවා. දැන් අපිට වැලි ටික, ගඩොල් ටික, සිමෙන්ති ටික අපිට දැන් පේන්නේ ගයක් විදිහට. අර පොඩි දරුවටත් විසිරුවලා තිබිච්ච වැලි ටික එකට ඒකරාශී කරලා ගත්තාම මේ ඒකරාශී වීමේ හැඩය මේ දරුවට පේන්නේ ගයක් විදිහට. වෙනසකට තියෙන්නේ ඒ දරුවා හදන එක ශක්ති සම්පන්න නැහැ. අපි හදන එක ටිකක් ශක්ති සම්පන්නව හදනවා කාලයක් පවතින්න ඕන කියන හැඟීම. මේ විදිහට නිර්මාණ දෙකේ ශක්තිය පිළිබඳ වෙනසක් තියෙයි, ප්‍රමාණය පිළිබඳ වෙනසක් තියෙයි. හැබැයි අපි දෙගොල්ලගෙම දැක්මේ සමානකමක් තියෙයි. පුංචි දරුවත් ඒක ගේ විදිහටම දකිනවා. අපිත් ඒක ගේ විදිහටම දකිනවා. එතකොට මේ දැක්ම සමාන වුණේ අර පුංචි දරුවා දකින විදිහටම අපි දැක්කා කියන තැනකින් නොවුනට හැබැයි මේ කෙලෙස් ටික ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙයි. මොකද පුංචි දරුවා දැක්ක විදිහටම දැක්කනම් අපිට පුංචි දරුවා හදන වැලි ගොඩේ හදන ගෙයත් අපිට ගෙයක් විදිහටම ආයේ කිසිම සැකයක් නැතුව ඒක ගෙයක්මයි කියන හැඟීමෙන් උපදිනවා. හැබැයි අපිට එහෙම උපදින්නේ නැහැ. ඊට වැඩිය නුවණක් අපේ තියෙනවා.
හැබැයි නුවණක් තිබුණට ඊට වැඩිය මේ සත්ව පුද්ගල හැඟීම එහෙම නැත්නම් ඇත්තටම ඇති බවට තියෙන හැඟීම මගේ කියන පුද්ගලික හැඟීම ආත්මීය හැඟීම උස්සලා දෙන්න පුළුවන් මට්ටමට තියෙන කෙලස් ටික ඊට වඩා ප්‍රකටයි ප්‍රබලයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට වේදනාව පිළිබඳව ගත්තාම වේදනාවත් අපේ මානසික මට්ටම තුලින් අත්විඳින කාරණාවක්. හැබැයි මේ මානසික මට්ටමේ තියෙන වේදනාව කියන එක ස්පර්ශය නිසා හටගන්න දෙයක් කියන එක හඳුනන්න බවකින් අපේ නුවණ වැහිලා තියෙයි. ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා කියලා අපි දැනුමට තිබුණට යම් ස්පර්ශමීය බවක් දැනුනොත් එතන සත්පුද්ගල ආත්ම හැඟීම මේ වේදනාව කෙරෙහි යොමු වෙලා තියෙනවා. අපි හිතමු නිකන් පිටේ යම් ස්පර්ශයක් එහෙම නැත්නම් අතක යම් ස්පර්ශයක් හිසේ යම් ස්පර්ශයක් අපිට දැනෙනවා නම් ඒ කියන්නේ කායික ස්පර්ශයක් දැනෙනවා නම් ඒ දැනෙන ස්පර්ශය අපිට හිතනවා සතෙක් ඇවිදිනවා ඇති කියලා. දැන් අපිට ස්පර්ශයක් විතරයි දැනෙන්නේ. ඒ ස්පර්ශය මුල් කරගෙන වේදනාව විඳින බවක් දැනෙනවා. ඒ විඳින බවම අපිට සත්පුද්ගල හැඟීමෙන් ඉපදිලා තියෙනවා. එතකොට මේ වේදනාව විසිරුවන්න කියලා කියනවා. මම මේ විසිරුවන කියන වචනේ ඊටකට විස්තර කරන්නම් කොහොමද විසිරුවන්නේ කියන එක. නමුත් මේ වේදනාව මුල් කරගෙන කැමැති බව ඒ කෙරෙහි යොමු වෙලා එහෙම නැතිනම් ආසාව තණ්හාව කියන කාරණාවන් රාගයේ කාමරාගයේ කියන කාරණාවන් කෙලස් ටික මිශ්‍ර වුණාම ඒ තුළ සත්පුද්ගල හැඟීමක් උපදිනවා. ආත්මීය හැඟීමක් උපදිනවා. අනාත්මීය වූ වේදනාවක් මුල් කරගෙන ආත්මීය හැඟීමක් ආත්මීය ස්වභාවයකට හිතන බවක් උපදිලා තියෙන්නේ මේ තණ්හාව නිසා. තණ්හා උපාදානය කියන මේ කෙලෙස් ධර්මයන් ටික නිසා තමයි වේදනාවක් මුල් කරගෙනත් සත්පුද්ගල හැඟීම උපදින්නේ. ඊළඟට සංඥාව. අපි හිතමුකෝ සද්ද සංඥාවක් එනවා කියලා. එහෙම නැත්නම් කනෙන් සද්දයක් ඇහෙනකොට අපේ හිතේ සංඥා මාත්‍රයක් විතරයි හටගන්නේ. හැබැයි මේ සංඥා මාත්‍රය සද්ද සංඥාව අපිට කවුරු කෙනෙක් කතා කළා, පුද්ගලයෙක් කතා කළා, එහෙම නැත්නම් සත්වයෙක් ගැහුවා, සතෙක් වෙන්නේ නැති කියලා. මේ විදිහට ඒ හඬට මුල් කරගෙන අනාත්මීය හඬක් මුල් කරගෙන ආත්මීය පුද්ගල හැඟීමක් ඇති කරගෙන මනසේ කරන ගනුදෙනුවක් තියෙනවා මේ සංඥාව මුල් කරගෙන. එතකොට මේ සංඥාවටත් සත්පුද්ගල හැඟීමකින් ගනුදෙනු කරලා තියෙනවා. අනාත්මීය වූ සංඥාවක් මුල් කරගෙනයි ආත්මීය වූ බවකින් ගනුදෙනු කරලා තියෙන්නේ. මේ අනාත්මීය වූ සංඥාව මුල් කරගෙන අනාත්මීය වූ සංඥාවක් මුල් කරගෙන ආත්මීය වූ හැඟීමකින් කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කෙරෙහිද තණ්හා උපාදානයේ යෙදුණු නිසා. ඊළඟට සංකාර. සංස්කාරක ධර්මයන් චේතනාන්විත බවකින් යුක්ත වෙන මේ සංකාර ධර්මයන් තුළ සත්පුද්ගල හැඟීම උපදිනවා අපිට. මම කරපු දෙයක් මම කරන දෙයක් කියන තැනකින් එහෙම නැත්නම් මම හිතලා කල්පනා කළේ එහෙම නැත්නම් මගේ මේ කියන හැඟීමෙන් නැත්නම් කෙනෙකුගේ කියන හැඟීමෙන් අනාත්මීය සංකාර මුල් කරගෙන ඒ ටික ධර්මතා ටික. ඒ ධර්මතාවල හැටි, ඒ ධර්මතාවල ස්වභාවය එහෙමයි. කියන නුවණ නැතිව ඒ සංකාර ධර්මයන් තමන්ගේ කරගන්නවා, පුද්ගල හැඟීමෙන් ඇති කරගන්නවා, සත්‍ය හැඟීමෙන් ඇති කරගන්නවා. ඒ විදිහට මේ අනාත්මීය සංකාර ධර්මයන් ටිකත් ආත්මීය සංකාර බවට පත් කරන්නේ තණ්හා උපාදානයෙන් මුල් කරගෙන කෙලෙස් ටික නිසා. ඊළඟට විඥානය හඳුනන බවක් තියෙනවා. හඳුනන බව මම හඳුනාගත්තා, මගේ හැඳිනීමකට ලක් වුණා, මගේ කෙනෙක් හඳුනාගත්තා කියන එහෙම නැතිනම් සත්වයක් හඳුනාගත්තා කියන හැඟීමෙන් සත්පුද්ගල හැඟීම මේ හඳුනා ගැනීම මත පතිත කරනවා. ඒ හඳුනා ගැනීම කියන එහෙම නැතිනම් විඥානනය කරන විඥාන ස්වභාවය අනාත්මීය වූ ලක්ෂණයකින් යුක්තයි. ආත්මී බවකින් හිතනවා අඳුන ගන්නවා නෙමෙයි. අනාත්මී බවකින්ම යුක්ත වූ විඥානන ලක්ෂණය එහෙම නැතිනම් විඥාන කෘත්‍ය කෙරෙහි තණ්හා උපාදානයේ යෙදුන නිසායි සත්පුද්ගල හැඟීමෙන් ආත්මී හැඟීමෙන් මේ විඥානය පුද්ගලයෙක් කියන හැඟීමෙන් කටයුතු කරන්නේ ගනුදෙනු කරන්නේ. ඒ නිසා රූපය තුල වේදනාව තුල සංඥා සංකාර විඥානයන් තුල අනාත්මීය වූ ධර්මතා පහක් ආත්මීය වූ ධර්මතා බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ
මානසික මට්ටමේ තියෙන කෙලස් ටිකකට කරපු ගනුදෙනුවක් නිසායි කියන එක මම හිතන්නේ ඔබට යම් තාක් දුරට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට මෙතනදී තියෙන දෝෂය තමයි මේ අනාත්මීය ස්කන්ධ ටිකේ ආත්මීය වශයෙන් ගත්තාම දැන් අපි කාගෙත් වර්තමානයේ නුවණ පිහිටලා තියෙන්නේ මේ ස්කන්ධ ටිකේ අනාත්මී බව දකින්න නෙමෙයි ස්කන්ධ ටික ආත්මයක් විදිහටම දකින මට්ටමකටයි නුවණ පිහිටලා තියෙන්නේ. එතකොට ඒ තියෙන නුවණ ප්‍රමාණවත් නැහැ මේක අනාත්මයක් විදිහට දකින්න. යම් මට්ටමක ලෝකේ සම්මත කරපු ලෝකයා තුල සත්පුද්ගල වශයෙන් සම්මත කරගත්ත ලෝකෙ තුල ඒ අයට වඩා යම් නුවණක් අපිට තියෙන්න පුළුවන්. හැබැයි ඒ නුවණටත් අපිට ස්කන්ධ ටික හම්බ වෙන්නේ සත්පුද්ගල වශයෙන්ම නම්. ස්කන්ධ ටික දකින්නේ සත්පුද්ගල වශයෙන්ම නම්. ඒ ගැන මඤ්ඤණා එහෙම නැත්නම් සිහි කරන්නේ මෙනෙහි කරන්නේ සත්පුද්ගල හැඟීමෙන් නම්. අන්න එතනදී අපේ කෙලෙස්ේ තාම දුරටත් අපිට නොතේරෙන මට්ටමකින් සියුම් වෙලා තියෙනවා. එහෙමනම් මේ සියුම් වෙච්ච කෙලෙස්ය හඳුනා ගන්න තරම් අපේ නුවණ තව දුරටත් ඒ ඔස්සේම වර්ධනය කළ යුතු වෙනවා. මම මෙහිම මතක් කළේ මේ විසිරුවන කාරණා එහෙම නැත්නම් විසිරුවා දමන්න කියන කාරණාව පැහැදිලි කරන්න පරිසරය ගන්න ඕන නිසා. අපි අද වර්තමානයේදී ධර්ම දේශනා තුළ පොතපත පරිශීලනය කිරීමෙන් හෝ භාවනා කිරීමෙන් අපි රූපයේ ස්වභාවය ගැන තවදුරටත් ගවේෂණය කරලා තියෙයි. අපි මේ රූපේ පුද්ගල වශයෙන් හම්බ වෙච්ච තැනක මේ පුද්ගල හැඟීම පිහිටපු රූප තුළ හැබෑවටම පවතින්නේ මොකක්ද කියලා මේක විසිරුවල බලන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සතිපට්ඨානයේ තුළ කායානුපස්සනාවේදී අපි සිද්ධ කරන දේ. එතනදී අපි ගම්කු උදාහරණයකට මේ කයේ කෙස්ලොම් නේද සම්මස්නහර වශයෙන් බලන සිදුවීම මේ කමටහන ගත්තාම අපිට අද මේ රූපේ කෙලින්ම පුද්ගල හැඟීමෙන් පුද්ගලයෙක්ම වෙලා පේන තැනක අපි මේක විසිරුවනවා. කොහොමද විසිරුවන්නේ? මේ කය සම්පූර්ණයෙන්ම කැලි 32කට වෙන් කරනවා. වෙන් කරලා වෙන් වශයෙන් මේ ගැන විසිරුවලා බලනවා. එකට කැටි වෙලා එකට එකතු වෙලා තියෙන මේ කැලි ටික එකට එකතු වුණාම නම් අපිට පුද්ගලයෙක් වෙනුනට එහෙමනම් මේ ටික වෙන් වුණාම මේ තුල පුද්ගල හැඟීමක් පුද්ගල භාවයක් තියෙනවද කියලා විමසලා බලනවා. හරියට ඔක මම ඔබට තවදුරටත් තේරුම් ගන්නට නම් තවත් සරල කරලා මම ඔබට පැහැදිලි කරන්නම්. අපි හිතමු ගෙයක් කියන එක අපිට පේනකොට මේ ගේ කියලා කිව්වේ ගල් ටිකටද කියලා ගල් ටික ගලවලා අයින් කරනවා. මේ ගේ කියලා කිව්වේ වැලි ටිකටද සිමෙන්ති ටිකටද එහෙම නැත්නම් සිමෙන්ති එක්ක එකතු කරපු වැලි බදාම ටිකටද කියලා මේ ගල් ටික වැලි ටික අයින් කරලා එහෙම නැත්නම් ලී ටික අයින් කරලා පැත්තකට ගොඩ කළොත් දැන් ගේ කොයි කොටසද අයින් වෙන්නේ? ගේ එහෙමම ඉතුරු කරලා ගේ එහෙමම තියාගෙන ඒ ගේ හදන්න උපකාර කරගත්ත ගල් ටික වැලි ටික සිමෙන්ති ටික ලී ටික අයින් කරන්න පුළුවන්කමක් තියනවද කියලා විමසලා බලන්න. එහෙමනම් මේ ගල් වැලි සිමෙන්ති ලී දණු ටිකට තමයි අපි ගේ කියලා නම් කරේ. අන්න ඒ වගේම සිදුවීමක් තමයි මේ කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික සම්මස්නහර ටික පුද්ගලයෙක්වත් පුද්ගලයෙකුගේ දෙයක්වත් නොවන තැනට නුවණින් දකින්න ඕනේ. ඒ විදිහට විසිරුවල බලපුවහම ඒ එකම එක කොටසක්වත් ඒ තුල අන්තර්ගතයිද ඒ තුල සේනවාද කියන එක මුත්තට නුවණින් විමසලා බලන්න. අද අපි මේකෙදි කරනවා දෝෂයක් වැරද්දක් තියෙනවා. පුද්ගල හැඟීම නැති කරන්න කියලා හිතාගෙන මේ කුණප කොටස් 32 වෙන් කරලා විසිරුවලා බලනවා. කරන දෝෂය තමයි පුද්ගල හැඟීමෙන්ම යුක්තව අපි කියමුකෝ මම කියලා මේ රූපේ ගත්තාම දැන් මේ රූපේ තුල මම කියන හැඟීම හුත්තට ප්‍රකට වෙන විදිහට හිතලා තමයි කියන්නේ මගේ කෙස් ටික මගේ ලොම් ටික මගේ නිය ටික කියන හැඟීම ඒ කියන්නේ වචනෙන් එහෙම කිව්වේ නැති වුණාට ඒ හැඟීම හොඳට උස්සන් වෙලා තමයි ඒ මානසික මට්ටමේ කෙලෙස්ය හොඳට සක්‍රිය කරගෙන තමයි
අපි මේ කුණප කොටස් 32 දිහා ගලව බලන්න. කොච්චර මේක විසිරුවලා තිබුණත් විසිරුවලා බැලුවත් මේ කෙරෙහි තියෙන තණ්හාව ලෙහන්න බෑ. ඒකට හේතුව තමයි ඒ තණ්හාව ලෙහෙන විදිහට මේ දිහා බලපු නැතිකමයි. ඒ කියන්නේ මම මගේ කියන හැඟීම ඉතුරු කරගෙනමයි සත්පුද්ගල හැඟීම ඉතුරු කරගෙනමයි ආත්මී හැඟීමෙන්මයි මේ කුණප කොටස් ටික ගලවන්නේ. එහෙමනම් විසිරුවන්න ඕනේ, ගලවන්න ඕනේ ආත්මී හැඟීම ඉතුරු වෙන විදිහටද ආත්මී හැඟීම ලෙහිලා යන විදිහටද කියන එක බලන්න. ආත්මී හැඟීම මේ කෙස් ටිකේ ලොම් ටිකේ වෙන් කරලා ගැලෙව්වට ආත්මී හැඟීම කෙස් ලොම් නියදත් ටිකේ නෑ. ගැලෙව්වත් නැතත් ඒ කියන්නේ ගලවව්වත් නෑ. ගලවන්න කලින් ඒ ටික එකට රාශි වෙලා තියෙන වෙලාවෙත් නෑ. එහෙමනම් ගැලෙව්වට පස්සේ නැති වෙනවා ආපහු එකතු වුණාම තියෙනවද? නෑ එහෙම වෙන්න බෑ. මම මෙහෙම කිව්වේ සමහර වෙලාවට අපිත් එක්ක කතා බහ කරනකොට සමහර පිරිස දක්වන අදහසක් තමයි අනේ හාමුදුරනේ භාවනා කරනකොට නම් පුතට තේරෙනවා මෙතන සත්වයක් පුද්ගලයේ නෑ අනාත්මියවම කුණප කොටස් 32ක් තමයි තියෙන්නේ කියලා. කෙස්ලොම් නේද සම්මස්නහර ටික වෙන් කළ හුත්තට බලලා තියෙනවා. එහෙම හුත්තට බලනකොට අනාත්මීයමයි කියලා තේරෙනවා. එහෙනම් දැන් අනාත්මී කෙස් ටිකක් ලොම් ටිකක් නිය ටිකක් දත් ටික සම්මස්නහර ටිකක් වෙන් කරලා බලනකොට ඒ ටික ආපහු එකට එකතු වෙනකොට අනාත්මී වූ දෙයක් කියලා අවබෝධයක් අපිට ආවනම් මනාව අවබෝධ වුණා නම් ඒ ටික ආපහු එකට එකතු වෙනකොට අනාත්මී වූ රූපයක්ම දකින්න ඕන මිසක් ආත්මී වූ රූපයක් හම්බ වෙන්න විදිහක් නැහැ. මොකද ආත්මී වූ රූපයක් අනාත්මී බවට ගැලෙවුව නෙමෙයි. අනාත්මී වූ රූපෙමයි අනාත්මී බව නොපෙනෙන නිසා විසිරුවලා දාලා අනාත්මී බව ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්නේ. එහෙමනම් අපි කරපු එකේ යම් දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ දෝෂේ තමයි අනාත්මී වූ දෙයක් බලන්න ගියාට ආත්මී වූ හැඟීම තියාගෙනමයි අනාත්මී වූ දේ දිහා බලන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් හාමුදුරනේ ආත්මී බව නැති කරලා අනාත්මී දෙයක් කොහොමද අපි බලන්නේ කියන තැනකින්. නෑ මම මේ කියන්න උත්සාහවත් වෙන දේ ඔබ හොඳ අවධානයෙන් ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මම මේ මතක් කරන්නේ කාරණාව තමයි ආත්මී බවක් අපිට පිහිටලා තියෙන්න පෙර ඒ කියන්නේ ආත්මී බව පිහිටන්නේ කොහොමද කියන එක සත්පුද්ගල හැඟීම පිහිටන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා දැනුම් සහිත බවක් එන්න ඕනේ දැනගන්න ඕනේ. ඒ දැනුවත් කිරීම තමයි මම මුලින් මතක් කළේ සූත්‍ර දේශනාවට අනුව ආත්මී බව එහෙම නැතිනම් සත්පුද්ගල හැඟීම උපදින්නේ කෙලස් ටිකකට කියන කාරණේ. කෙලස් තිබුණත් නැතත් හැබෑවටම පවතින රූපය තුල හැබෑවටම පවතින වේදනාව තුල සංඥාව සංකාරයේ විඥානයේ කියන මේ හැබෑවටම පවතින යථාර්ථ ස්කන්ධය තුල කෙලස් ටික යෙදුනත් නැතත් හැබෑවටම පවතින අනාත්මී ලක්ෂණයක්. එහෙනම් අනාත්මී ලක්ෂණය හඳුනා ගන්න නම් ආත්මී ලක්ෂණයක් ඇති වෙන්නට හේතුව අපි හඳුනා ගැනීම කළ යුතුයි. ඒ හේතුව එහිම ඉතුරු කරගෙන කොච්චර අනාත්මයි කියලා බැලුවට අනාත්මී බව ලෙහෙන්නේ නැහැ කියන කාරණාවයි මම ඔබට මතක් කරන්නේ. ඒ කියන්නේ රූපේ කෙරෙහි නැඹුරු වෙලා රූපේ පැත්තට බැසගෙන රූපේ තුලම ජීවිතේ පවත්වමින් එහෙම නැත්නම් රූපේම ජීවිතේ කරගෙන ඒක ආත්මී හැඟීමෙන් කරපු ගනුදෙනුව තුල බැසගෙනමයි අපි රූපේ ඇත්ත බලන්නේ. එහෙමනම් මොකක්ද මෙතන කරන්නේ? රූපේ තුලට බැසගෙන රූපේ තුලටම රූපේ තුලම ආත්මී හැඟීමෙන් ඉඳගෙන රූපේ අනාත්මී බව කොච්චර දුරට බැලුවත් ඒක අසාර්ථක වෙලා තියෙන්නේ නිසා. එහෙමනම් අපිට කරන්න වෙනවා මේ දෙක දෙපැත්තට ඉස්සෙල්ලා වෙන් කරගන්න. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාව. රූප ධර්මයන් සහ නාම ධර්මයන් දෙක වෙන් කරගන්න අපි ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕනේ. රූපේ හැටියට දකින්න පුළුවන්කම ලැබෙන්නේ නාම ධර්මයන් හැටියට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ දෙක දෙපැත්තට වෙන් කරගන්න දක්ෂ වුණාම. ඒ නිසා නාමය සහ රූපය දෙක
දෙපැත්තට වෙන් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට අදහසක් ඉදිරිපත් කරන්න. එතනදී අපි හොඳටම තේරුම් ගන්න ඕනේ කෙලස් ටික පවතින්නේ රූපේද නාම ධර්මයේ පැත්තද කියන එක. මොකද මේ ටික සියල්ලම සකස් කරලා දෙන්න ටිකට අපි කියන්නේ කෙලස් ටික කියලා. සත්පුද්ගල හැඟීම උපද්දවල ආත්මී හැඟීමක් උපද්දවල කටයුතු කරන විදිහට පරිසරය හදලා දෙන්නේ කෙලස් ටිකකින්. කෙලස් ටික රූපේ තුල කෙලස් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිට්ඨානි චිත්‍රානි තතේව ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාම. රාගයේ එහෙම නැත්නම් කාමයේ උපදවන්නේ පුරුෂයාගේ එහෙම නැත්නම් පුද්ගලයාගේ සංකල්පනාව තුලයි. ඒ කියන්නේ නාම ධර්ම ටිකෙන් තමයි කෙලස් ටික උපද්දවන්නේ. රූපේ තුල කෙලස් නැහැ. එහෙමනම් කෙලස් නැති රූපයක් දිහා කෙලස් ටිකකින් බලන්නේ අපි. කෙලස් නැති රූපයක් දිහා කෙලස් ටිකකින් බලනකොට ඒ බලපු කෙලස් ටිකම ආපහු අපි අරගෙන තියෙනවා රූපේ තුල කෙලස් තියෙන විදිහට. කියන මෙන්න මේක වෙන් කරලා හඳුනා ගන්න තරම් පළමුවෙන්ම දක්ෂ වෙන්න ඕනේ මේ වැඩේ කරන්න ඉස්සර වෙලා. ඒ නිසා ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඉස්සරලාම කෙලස් ටිකත් එක්ක මේ මානසික මට්ටම රූප පැත්තට පතිත කරන්න යන බව අයින් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. කෙලස් ටික රූපෙට පතිත කරවලා පතිත වුණාට පස්සේ රූපේ පිළිබඳව මොනතරම් විමර්ශනය කළා රූපේ ඇත්ත හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. කෙලස් ටික ගැනම ගවේෂණයක් කරයි රූපේ තුල කෙලස් ඇති බවට. රූපේම පුද්ගලයෙක් කියලා පෙනේ. රූපේ තුලම පුද්ගලයෙක් කියලා පෙනේ. මොකද කෙලෙසේ එහෙට පතිත කරවලාම තියෙන නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කෙලස් ටික රූපේ පැත්තට පතිත කරන්න යන මානසික මට්ටම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. කෙලස් ටික රූපේ පැත්තට පතිත කරන්නට යන ස්වභාවය තමයි මේ මානසික මට්ටම රූපේ පැත්තට නැඹුරු කරවලා නැඹුරු වෙලා තියෙන පරිසරය. මෙන්න මේක වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ වර්තමානයේ තුල පිරිසිදුව සිහිය පිහිටවා ගත්තොත් පමණමයි. සිහියෙන් කරන කෘත්‍යයක් තියෙනවා ආයතන වලින් එළියට බහින්න දෙන්නේ නැහැ මේ මනසට. මනසේ අත්දැකීම ආයතන වලින් එළියට බහලන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔක හොඳට පැහැදිලි කරනවා චක්කපාණ සූත්‍ර දේශනාවේදී. මම මේක විස්තර කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඔබට ස්වාමීන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් චක්කපාණ සූත්‍ර දේශනාව හොඳට අහලා ඇති කියලා මම හිතනවා. අර සත්තු 6 දෙනාගේ කතාව. මේ සත්තු 6 දෙනාගේ වලිග ටික ගැට ගහලා ගත්ත ලණුව ලණු කොටවල් 6 එකට ගැට ගහලා මේක මහා ශක්ති සම්පන්න ටැඹක ගැට ගැහුවාම මේ සත්තු 6 දෙනාට හිතුමතේ ඇදගෙන යන්න බැරි මට්ටමක් ගැන කතා කරනවා. ඒ සතාට ඒ තමන්ගේ බැඳුමෙන් එහාට යන්න බෑ. ඒ නිසා ඒ සත්තුන්ට ඇදගෙන යන්න බෑ. එතනම හීලෑ වෙනවා, එතනම රැඳෙන්න වෙනවා. මේ ශක්තිමත් හැඹ හැටියට පෙන්නුවේ සිහිය. එහෙමනම් සිහිය කියන එක හොතට පිහිටව ගන්න වෙනවා මේ ඇදගෙන යන එක වළක්වන්න. සිහියෙන් තමයි ඒ ඇදගෙන යන එක වළක්වන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් හැඹ කියලා කියන්නේ හොඳ ශක්ති සම්පන්න හැඹක් වෙන්න ඕනේ. ශක්ති සම්පන්න භාවයෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙමනම් මේ සිහිය හොත ශක්තිමත් සිහියක් බවට පිහිටා හිටින සිහියක් බවට පත් කරනවා. ඒ නිසා තමයි සතිපට්ඨානයි කියන්නේ සිහියේ මනාව පිහිටා සිටීම කියලා. එහෙමනම් හොඳට සිහියේ පිහිටන විදිහේ වැඩපිළිවෙල අපිට පළමුවෙන්ම කරන්න වෙනවා මේ වැඩේ කරන්න ඉස්සර වෙලා. විදර්ශනා හෝ වේවා යම් විදිහක විමර්ශනය කරන දහම් කරුණක් විමසන්න යථාර්ථය දකින්න අනිත්‍ය දුක අනාත්ම වශයෙන් විග්‍රහ කර විමස බලන්නට පෙර අපිට සිද්ධ වෙනවා මේ කෙලෙසුත් එක්ක හිත එළියට බහින ගතිය නතර කරන්න වෙනවා. ඒ සඳහා තමයි සිහිය කියන එක ශාසනය අපිට පනවන්නේ. හොත්තට සිහිය පිහිටව ගත්තාම මේ ආයතන වලින් එළියට පතිත වෙන්නේ බහින්න යන්නේ නැහැ. ඇහෙන් රූපයක් දැක්කට මේ දැකපු රූපේ පැත්තට කෙලස් ටිකත් එක්ක නැඹුරු කරගෙන කෙලස් ටිකත් එක්ක මනස ඒ රූපෙට පතිත කරන්න තියෙන ඊට ඔන්න නතර කරලා දානවා මේ සිහියේ. දැන් සිහිය හොත්තට පිහිටව ගත්තාම කෙලස් ටික
මේ ආයතන හරහා එළියට පතිත කරන්නේ නැතුව යනවා. ආයතන හරහා කෙලස් ටික ඇදගෙන යන්න බැරි වෙනකොට එළියට පතිත කරන්න බැරි වුණාම එළිය හැබෑවටම දැන් පවතින කෙලස් වලින් මිශ්‍ර නොවිච්ච යථාර්ථ රූපේ. දැන් ඔන්න අපිට හැකියාව තියෙනවා මේ රූපේ තියෙන ඇත්ත කොයි වගේද කියලා හොඳට විමස ගන්න. මොකද මේ කෙලස් වලින් එහෙට බැර වෙලා නැති හින්දා. කෙලස් ටික නැති වුණා නෙමෙයි. කෙලස් ටිකට ඒ අනාත්මීය රූපෙට පතිත කරන්න තියෙන ඉඩ ඇහුරවුවා. ඒ නිසා සිහියෙන් පතිත වීමේ ගතිය ගුණය අඩු අයින් කරලා දානවා. විදර්ශනාවෙන් එහෙම නැතිනම් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටියට විමසන්න පුළුවන්කම ලැබෙනවා. සිහියයි නුවණයි දෙක එක්තෙන් කරගත්තාම යෝනිසෝ මනසිකාරයක තියෙන අවශ්‍යතාවයේ දාසනය පැහැදිලි කරන්නේ මෙන්න මේ නිසයි. යෝනිසෝ මනසිකාරයකින් තොරව නිවනක් පනවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නිවනට පෙර නිමිත්තක් තියෙනවා නම් පූර්ව නිමිත්තක් තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයමයි කියලා දේශනා කළේ ඒ නිසයි. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න කියන එක ශාසනය අපිට දේශනා තුළ විශාල වශයෙන් සූත්‍ර ගණනාවක අපිට මුණ ගැහෙනවා යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. නමුත් යෝනිසෝ මනසිකාරය කියලා විවිධ විදිහේ අර්ථකථනයන් අපි ඉදිරිපත් කරගත්තත් සිහිය සහ නුවණ කියන මේ දෙකම එක්තැන් වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයට. එතනදී පැහැදිලිවම පෙන්නනවා උපං ආශ්‍රව දුරු වීම පිණිසත් නූපං ආශ්‍රව නූපදීම පිණිසත් සිහි නුවණින් යුක්තව යමක් මෙනෙහි කරනවා නම් එතන පැහැදිලිවම පෙන්නනවා උපං ආශ්‍රව දුරු වීම පිණිසත් නූපං ආශ්‍රව නූපදීම පිණිසත් සිහියෙන් සහ නුවණින් යුක්තව මෙනෙහි කරන බවට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් අපිට උත්තරයක් හම්බුණා. රූපේ තුලට කෙලස් ටික පතිත වෙන්න ඉඩ දීලා ඒ පතිත වෙච්ච කෙලෙසයන් වලින් මිශ්‍ර වෙච්ච රූපේ අරගෙන ඒ රූපේ විමස කොච්චර බැලුවත් හොද මඩේ දානවා වගේ වැඩක්. මඩේ දාලා තිබිච්ච එකක් බොර වතුරෙන් හොදනවා වගේ වැඩක්. ඇයි දැන් අපි හොදන එක කරනවා. හැබැයි හොදලා තියෙන්නේ පිරිසුදු එකකින් නෙමෙයි. කිලිටි වෙච්ච එකකින්. මඩ වතුරෙන් කොච්චර පිරිසුදු කරන්න හැදුවත් මඩ වතුර නිසාම නැවත අපිරිසුදු වෙනවා. පිරිසුදු කරන්න කොච්චර උත්සාහවත් වුණත් මඩ වතුරෙන් සුදුරෙත්තක් පිරිසුදු කරන්න බෑ. එහෙමනම් පළමුවෙන්ම ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි රූපය පිළිබඳව වේවා, වේදනාව පිළිබඳව වේවා, සංඥාව, සංකාරය, විඥානය කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම්තාක් ගැඹුරින් අධ්‍යයනයක් කරනවා නම්, ගවේෂණයක් කරනවා නම්, අවබෝධ කර ගැනීම පිණිස මේ දේවල් විසුරුවල බලනවා නම් ඒ විසුරුවල බලන්න ඉස්සර වෙලා අපි පළමුවෙන්ම කළ යුතුයි අපේ මේ මානසික මට්ටම් වල සකස් වෙලා තියෙන කෙලෙස් බව කෙලෙස්යන් ටික මේ ස්කන්ධ ටිකට පතිත වෙන්න යන ගතිය වළක්වීම කළ යුතුයි. ස්කන්ධ ටිකට කෙලෙස් ටික පතිත කරවලා ඒ පතිත වුණාට පස්සේ ස්කන්ධ ටිකේ ඇත්ත කොච්චර බලන්න හැදුවත් මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ටිකට කෙලස් ටික පතිත වෙන්න තියෙන ඊට අහුරලා ඊට පස්සේ නුවණින් මේ ස්කන්ධයාගේ ස්වභාවයේ යථාර්ථය මනාව තේරුම් ගත්ත දවසට ස්කන්ධ ටිකේ ඇත්ත දැක්ක දවසට කෙලස් ටිකට ස්කන්ධ වලට පතිත වෙන්න බැරුව යනවා. පතිත වෙන්න භූමිය නැහැ. භූමිය ඇත්ත දැක්කා. ඇත්ත දැක්ක දවසට මේ කෙලස් ටික කෙරෙහි කැළකිරෙනවා. ඇයි කෙලස් ටිකකින් නේද මේ ඔක්කොම ගනුදෙනු ටික හදලා මෙහෙම රවට්ටලා ලෝකයකට හිර කරලා ලෝකයේ තුල දුක් විඳින පරිසරයක් හදලා දීලා තියෙන්නේ කියලා මේ කෙලස් ටිකේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එදාට මේ කෙලෙසුත් එක්ක තියෙන ගනුදෙනුව නතර වෙනවා. ඇයි හැබෑවටම යථාර්ථය තේරුම් ගත්ත නිසා. එදාට මේ කෙලස් ටික සක්‍රියව පවත්වන්නේ නැහැ. ඒ කෙලස් ටික ගෙවිලා කෙලස් වලට පවතින තියෙන පරිසරය නැති වෙනකොට භූමිය නැති වෙනකොට කෙලස් ටික ගෙවිලා ගිහිල්ලා කෙලස් ටික සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙච්ච දවසට කියනවා සියලුම කෙලසුන්ගෙන් මිදෙච්ච දවස කියලා. ඉතින් ඒ නිසා මේ දේශනාවත් ඒ උතුම් වූ කෙලස් ධර්මයන්ගෙන් මිදීම පිණිසම ඔබ අප හැමදෙනාටම උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. දේශනාව මෙතනින් නතර වුණාට තව ටික කාලයක ටික වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තුල
ඔබට මේ කතා කරපු කරුණු ටික පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ කාරණා ටිකට ඇතුළත් වෙන විදිහට ප්‍රශ්න කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හැමෝටම මේ අවස්ථාව ලැබෙනවා. ගැටලු මොනවා හරි තියනවාද? සාදු සාදු සාදු. ඔබ වහන්සේට අප්‍රමාණ කුසලක් වේවා. ඊතා ගැඹුරු එහෙත් සියුම් කාරණා නොයෙක් උපමා සහිතව මනාව විග්‍රහ කර පැහැදිලි කරන ලැබුවා. අද දේශනාව පැහැදිලි නිසාම ප්‍රශ්න නැති පාටයි. ඒ නිසා වහන්සේට අද දින ධර්ම දේශනාව නිමා කිරීමට ආරාධනා කර සිටිනවා. පසුව පුණ්‍යානුමෝදනාව සඳහා මහත්මයක් සූදානම් සිටිනවා. දැන් එහෙමනම් අද දවසට වැඩසටහන સમાપ્ત කරන්නට සූදානම්. අද දවසේ අප විසින් සිද්ධ කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් ශාසන මාමක සම්‍යක් දෘෂ්ටික පින් කැමැති සියලුම දිව්වරු මේ පින් අනුමෝදනාව සතුට සිතින් යුක්තව අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘ විදිහට කටයුතු කරන ඒ දරණාගම කුසල ධම්ම ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීඨුන් වහන්සේලා මේ වෙලාවේ අපි සත්පුරුෂකමින් යුක්තවම සිහිපත් කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරන රවිසර කාර්යවසම් මහත්මයා පේශලා කාර්යවසම් මහත්මිනිය කියන මේ දෙපළ බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ මියගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ අතර රාණි ජුලියට් කාර්යවසම්, ඒ වගේම කමලා කාර්යවසම්, හෙන්රි කාර්යවසම්, රොසලින් තිලකරත්න, රිචඩ් පෙරේරා, හිරන්ත කෝසල කළුබෝවිල, ඩේසි රත්නායක යන ඒ මිය පරලොව ගිය සියලුම ඥාතීන් මේ වෙලාවේ සිහිපත් කරගන්නට. ඒ වගේම ඊට අතිරේකව බලාපොරොත්තු වෙනවා ඒ ඩොන් රත්නායක මහත්මයා, ඒ වගේම රූපති රත්නායක ඒ දෙපළ නමින් මිය පරලොව යන්නට යෙදුන ඩොන් නිශාන්ත රත්නායක ඒ පුතණුවන් සිහිපත් කරලා මේ මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පොදුවේ ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයා සිහිපත් කරගන්න. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය නිමිත්තෙන් ඒ යොමු වෙලා ඒ සඳහා සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ඒ රෝගය වැළඳිලා ලෝකයේ පුරා විශාල පිරිසක් මිය පරලොව යනවා. තව දුරටත් එහෙම මිය යමින් පවතිනවා. ඉතින් මේ කොරෝනා ව්‍යසනයෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම දෙනාත් මේ වෙලාවේ අපි නම් වශයෙන් හඳුනා නොගත්තත් අපි සත්පුරුෂකමින් යුක්ත වේ හැම දෙනාම සිහිපත් කළ මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දෙනාටමත් තමන්ගේ ඒ සසර ගමන කෙලවර කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියත් දුකක නම් එයින් අත මිදලා සැපවත් භාවය ලබන්නටත් ඒ ජීවිතයේ අවසන කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙන්නටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිත කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි. මාකඩොළු සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුක්තවම සිහිපත් කරනවා. ඒ වගේම නන්දරත්න ස්වාමින් වහන්සේ, ඒ වගේම කස්සප කුමාර කස්සප ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ ස්ථානයේ සුදස්සී හාමුදුරන් වහන්සේ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ වෙනකොට කටයුතු කරන බොරලන්දේ අපේ හාමුදුරුවොත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කමට දායකත්වයේ දරනු ලබන රවිසර කාර්යවසම් මහත්මයා, පේශලා කාර්යවසම් මහත්මිනිය ඇතුළු ඒ ඩොන් රත්නායක මහත්මයා ආදී රූපති රත්නායකේ මහත්මිනිය ඇතුළු මధుරිකා මහත්මිනියත් සමන් මහත්මයා ආදී නම් වශයෙන් සඳහන් කරන්නට නොහැකි වුණා සම්බන්ධ වන සියලුම දෙනාට
කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට ලෝකයේ පුරා මේ වෙනකොට පවතින මේ කොරෝනා ව්‍යසනයෙන් සුජීවත්ව සිටින මේ හැමදෙනාගේම ජීවිතවලට ඒ තුන්රුවන්ගේ ආශිර්වාදයේ තුල නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබිලා මේ ව්‍යසනයෙන් මිදීම පිණිස හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් අපගේ ජීවිතවල අවසානයේ අපි බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ සිද්ධ කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතාවක්ම වේවා කියලා කවුරුත් ආශිර්වාද කරනවා අපි හැමදෙනාටම ආශිර්වාද කරන්නට හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සේන පුණ්‍යානුමෝදනාව සඳහා සමිනී මහත්මිය සූදානම්. තෙරුවන් සරණයි. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි. පින්වත් පූජ්‍යපාද පළුගස්වැව සද්ධාතිස්ස වහන්සේ ඔබ වහන්සේට මේ සියලු දෙනා වෙනුවෙන් ඉතාමත් ප්‍රවේදීව පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි. දෛනික ශාසනික මෙහෙවර අතරතුරද අද අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩි හිඳිමින් අද දිනෙහි අපහට සත්ව සූත්‍රය අනුසාරයෙන් පැහැදිලි ලෙස කරුණ කාරණා සහිතව මනාව වැටහෙන ආකාරයට උපමාවන් දක්වමින් සරලව නමුදු ගම්භීර ධර්ම දේශනාවක් පැවැත්වූ ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසල් අත්පත් වේවා. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සංවිධානය කළ පින්වතුන් ධර්ම දානය දීමෙන්ද ඔබ වහන්සේ ධර්ම දේශනය පැවැත්වීමෙන්ද අප සැම ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද රැස් කරගත් සකල පුණ්‍ය සම්භාරය ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පිණිසත් තුනුරුවනගේ රැකවරණයෙන් හා සරණින් කරගෙන යන්නා වූ ශාසනික මෙහෙවරයන්ටත් ඉදිරියටත් තව බොහෝ ශාසනික මෙහෙවරයන් කිරීම සඳහා කායික මානසික ශක්තිය මෙන්ම ධෛර්යය ලැබීමටත් නිරතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමටත් ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ උතුම් නිවනින් නිවී සැනසීම පිණිසත් හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. මේ සියලුම පින් ඔබ වහන්සේගේ පින්වත් මව්පිය දෙපළටත් ගුරු උතුමන් වහන්සේලාටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. මෙම පින්කම සංවිධානය කළ මෙන්ම අවශ්‍ය කටයුතු සම්පාදනය කළ සහ සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සිදු කළා වූ සියලුම පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ටත් සහ සම්බන්ධ වූ සැමටත් සිදු කරගත්තා වූ මේ සියලුම පින් ක්‍රියාවෝ කල් නොයවාම ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් සුවසේ උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එසේනම් ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා බුද්ධ පුත්තං නමං සාදු සාදු සාදු. දැන් හැමදෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡ